වාසිය එන කල වචන අඟුතු මින්නමය අයිමඟවලි. ගෙදර සිට වැඩ කිරීම සඳහා අපි වෙන් කර ගන්නා මේ කාල පරාසය තුළ ඔබේ අධ්‍යාපනික වැඩ කටයුතු උදෙසා ඔබේ අනාගත අභිවෘද්ධිය උදෙසා අපට කළ හැකි දේ කිරීමේ අවස්ථාව උරුම කොටගෙන අපි උසස් පෙළ සිංහල පාඩම් මාලාවේ තවත් එක් සාහිත්‍ය විෂය ඒකකයක් කෙරෙහි අපි අවධානය යොමු කිරීමටයි සූදානම් වෙන්නේ. එකින් එකට එක් විෂය ඒකක හරහා අපි අපේ අරමුණ කරා ළඟා වෙමින් පවතිනවා. මේ පාඩම් මාලාවේ විෂය කීපයක් අපි එක් ප්‍රශ්නයකින් සාකච්ඡා කළ අතර අපි හැකි උපරිමයක් මේ සඳහා දායක වෙන්නට බලාපොරොත්තු වෙයි සිටිනවා. අද බලාපොරොත්තු වෙනවා එක ප්‍රශ්න පත්‍රයේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් කෙරෙහි අවධානය යොමු කිරීම. එනම් බුද්ධිල කාව්‍ය විෂය ඒකකයේ කේන්ද්‍ර කරගෙන ප්‍රශ්නයක් නිර්මාණය වුවොත් ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලිවීම පිළිබඳව සූදානමක් වීමටයි අපි මේ ලෑස්ති වෙන්නේ. බුද්ධිල කාව්‍ය ප්‍රශ්නය ආකෘතිය දෙස බැලුවොත් එහෙම බුද්ධිල කාව්‍ය ප්‍රශ්න ආකෘතිය කොටස් දෙකකින් යුක්ත ප්‍රශ්න ඉදිරිපත් කිරීම අපි දුටුවා 2019 විභාගයේ. 2019 විභාගයේ දුටුවා මේ ප්‍රශ්නේ කොටස් දෙකකින් යුක්තව. 2019 මේ කොටස් දෙකකින් යුක්තව ඉදිරිපත් වුවද මෙවර විභාගයේදී ඒ එක කොටසක් වශයෙන්ද හමු වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි අද බලාපොරොත්තු වෙනවා මේ කොටස් දෙකකින් යුක්ත ප්‍රශ්නයකට උත්තර දීමක් වශයෙන් නොව එක් ප්‍රශ්නයක් වශයෙන් ලැබෙන කලකදී අපි කොහොමද පිළිතුරු සැපිය යුත්තේ කියලා දැනට අවධානය යොමු කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. එවනම් අපි බුද්ධිල කාව්‍ය කෙරෙහි අවධානය යොමු කරනකොට ඒ බුද්ධිල කාව්‍ය ඇසුරින් අපට ප්‍රශ්නයක් ලැබෙනවා නම් ඒ ප්‍රශ්නේ මොන වගේ එකක් විය හැකියිද අපි උපකල්පනය කරනවා. තරමක තර්කානුකූල විවාදාපන්න ලෙස පිළිපත් ලියන්න වන ප්‍රශ්නයක් ලැබෙවි කියලා අපි උපකල්පනය කරනවා. එහෙනම් විභාගයට අනුරූප වන ලෙස විචාරාත්මක අධ්‍යයන කිහිපයක් ඔබට ලබා ගැනීමට ප්‍රශ්නයක් මම මෙසේ නිර්මාණය කරනවා. ප්‍රශ්නේ බලමු. බුද්ධිල ජාතක කතාවේ මූසල චරිතයක් වූ බුද්ධිල ජාතක කතාවේ මූසල චරිතයක් වූ මූසල චරිතය බුද්ධිල කාව්‍යයේ පොදු මිනිස් ගත ස්වභාවයන් ප්‍රකට කරන චරිතයක් ලෙස විවරණය කොට ඇත. ඔබේ අදහස් දක්වන්න. තර්කානුකූලයි, විවාදාපන්නයි. අපේ තර්කන හැකියාව, අවබෝධය, භාෂා කුසලතාවය, නිර්මාණශීලීභාවය, විචාරශීලීභාවය හොඳින්ම නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රශ්නයක් බවදී හොඳින් මතක තියාගන්න. එහෙමනම් එකම චරිතය කෘති දෙකකදී හමු වෙන විදිහ. බුද්ධිල ජාතක කතාවේදී මූසලේ. ඒ බුද්ධිල කාව්‍යයේදී මේ මූසලයේ නොවේ පොදු මිනිස් ගති පැවතුම් ප්‍රකට කරන චරිතයක් ඔප්පු කරන්නයි අපට තියෙන්නේ. එහිදී බුද්ධිල ජාතක කතාව සම්බන්ධ කරන ප්‍රශ්නේ ගොඩනැගුණාට බුද්ධිල ජාතක කතාව ප්‍රබල වශයෙන් ඉස්මතු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙන්නේ මේ බුද්ධිල කාව්‍ය ඇසුරින්ම ඒ කාරණාව ඉස්මතු කිරීම. එහෙමනම් ප්‍රශ්නේ හරි පැහැදිලි. හොඳ පැහැදිලි බවක් අපිට තියෙනවා. ජාතක කතාවේ මූසලයි බුද්ධිල කාව්‍යයේ මූසිල පොදු මිනිස් ගත ස්වභාවයන් ප්‍රකට කරන චරිතයක් කියලායි අපිට ඔප්පු කරන්න තියෙන්නේ. එහෙමනම්
අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න අවධානය යොමු කරනකොට ඒ සඳහා අපි ඡේද පහකින් යුක්ත පිළිතුරක් සැපිය යුතුයි. ඒ ඡේද පහකින් යුක්ත පිළිතුරක් අපි සපයන්නේ. අනෙකක් නිසා නෙවෙයි අප පිළිතුරක් ලිවීමේදී අපිට නිදසුන් 3කවත් ඇතුළු කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ නිදසුන් 3ට ඡේද 3ක් නම් මේ විදිහට නිදසුන් 3ට ඡේද 3යි ආරම්භයයි අවසානයයි. ඡේද 5කට අපිට බෙදා වෙන් කරගන්න පුළුවන්. මෙන්න එක නිදසුනක් අපි අංක 2 දාන මෙන්න තවත් නිදසුනක් මෙන්න තවත් නිදසුනක් මෙතන පළමු ඡේදය මෙතන අවසාන ඡේදය. ඡේද 5කින් යුක්ත පිළිතුරක් ඔන්න අපි සම්පාදනය කරනවා. අපි මේ පිළිතුර ලිවීමේදී නිර්මාණශීලීභාවය, විචාරශීලීභාවය, ආකර්ෂණශීලීභාවය, අපේ භාෂා කුසලතාවය මේවා සියල්ල අපේ පිළිතුරු තුළින් ප්‍රකට වෙන්නට ඕනේ. ඒ අතර තමයි විශේෂ අදාළ ප්‍රශ්නයට ගැලපෙන ආකාර කාරණා ඔප්පු කිරීමේ කාර්යභාරය. ඒ නිසා මේ කාර්යභාරයන් සියල්ල එකතැනට එකතු වෙච්ච වෙලාවක අපේ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ ආකර්ෂණයට භාජනය වන පිළිතුරක් බවට පත් වෙනවා. බොහෝ දරුවන්ට පිළිතුරු ලිවීමේදී අපහසුතාවය තමයි පළමු ඡේදය. හොඳ ආරම්භයක් ගැනීම පිළිබඳ විශ්වාසයක් නේ. එක අතකින් ඒක ආධුනික බව, එක අතකින් ඒ නුපුහුණු බව, එක අතකින් අත්දැකීම් මතකම. හැබැයි පුහුණුව තියෙන අත්දැකීම් ඇති පළපුරුද්ද දරුවෙකුට ඒක ඕන ආකාරයෙන් ආරම්භ කර හැකි. ඒත් මේ වැඩසටහන් බලන දරුවෝ එක් දැනුම් මට්ටමේ එක් කුසලතා මට්ටමේ පසුබිම් දරුවෝ. මේ සියලුම දරුවෝ එක තැනකට ගන්න නම් ඒ සියලු දෙනාම එක තැනකට ගන්න මම ඔබට යෝජනා කරනවා. පළමු ඡේදයේදී මෙන්න මේ වගේ කාරණා කීපයක් ඔබ හොඳින් පෙළ තබාගෙන සිටින්න. පළවෙනි ඡේදය අපි ලියනකොට බුද්ධිල කාව්‍ය උත්තරයක් ලියද්දී පළවෙනි ඡේදය ලියනකොට අපි මෙන්න මේ කරුණු පහක් අපිට පෙළ තබා ගන්න පුළුවන්. පහක්ම අවශ්‍ය නැහැ. අපිට දෙකකින් තුනකින් පුළුවන්. ඒක ඔබේ හැකියාව කුසලතාවය ඔබට ලැබෙන කාල වේලාව අනුව තීරණය කරගත යුතු එකක්. යෝජනා කරන කරුණු පහක් මොනවද? කවියන කුමක්ද කියලා අර්ථකථනයක් ඇතුළත් කරගෙන උත්තරය ආරම්භ කරනකොට හුද ප්‍රවේශයක් අපිට ලැබෙනවා. ඒක ආකර්ෂණශීලී. ඊළඟට අපි මේ අදාළ කෘතිය මොන යුගයට අයත් කෘතියක්ද කියලා කියනකොට අපිට මේ විෂය පිළිබඳ තියෙන අවබෝධය අපිට ඔප්පු කරන්න පුළුවන්කම ලැබෙනවා. කතුවරයා අවිනිශ්චිතයි කියන කාර්යය. ඒත් අපි අනුමාන කරනවා වැද්දේ හිමියන් කියලා. ඒ නිසා අපි මේ විදිහට සඳහන් කරනවා. මේක මූලාශ්‍රය කරගෙන ලැබුවේ බුද්ධිල ජාතක කතාව. සිංහල 550 ජාතක පොතේ බුද්ධිල ජාතක කතාව මූලාශ්‍රය කරගෙන ඒ බුද්ධිල කවියා බුද්ධිල කාව්‍ය රචනා කරේ. මූලාශ්‍රය ගැන සඳහන් කරනවා. අවසාන වශයෙන් අපේ මාතෘකාව නැත්නම් ප්‍රශ්නය විභාගයකදී අපිට ලැබෙන ප්‍රශ්නයක්. අපි මේ ප්‍රශ්නේ මාතෘකාව බවට පරිවර්තනය කරගන්නවා. එහෙනම් මේ අපට දුන්න ප්‍රශ්නේ මාතෘකාව බවට පත් කරගත්තොත් එහෙම බුද්ධිල ජාතක කතාවේ මූසල චරිතයක් වූ මෝසිල බුද්ධිල කාවේ පොදු මිනිස් ගති ස්වභාවයන් ප්‍රකට කරන චරිතයක්. ඒක තමයි අපේ මාතෘකාව. ඔය කාරණා පහ අපිට ඒකට එකතු කරගත්තට පස්සේ ඔන්න පුළුවන්කම ලැබෙනවා අපිට පළවෙනි ඡේදයක හොඳ ප්‍රවේශයක් ගන්න. මේ කරුණු පහ ලියන්න වෙලාවම දින 4ක් කරගන්න 3ක් කරගන්නවා. ඒ විදිහට එකතු කරගෙන පළවෙනි ඡේදේ අපි පෝෂණය කරගන්න ලබනවා. ඊට පස්සේ තමයි අපි දෙවෙනි ඡේදයට, තුන්වෙනි ඡේදයට, හතරවෙනි ඡේදයට නිදසුන් එක බැගින් හෝ ඔබ කැමති නම් දෙකක්. හැබැයි ඔබට ගැනීම එකක් ඇති දෙකක් ඉස්සර කරලා කමක් නැහැ. මේ විදිහට ඔබට ඡේද තුනයි අවසාන කාරණාවෙන් ඔප්පු කරනවා. ඔව් බුද්ධිල ජාතක කතාවේ මූසල චරිතයක් ලෙස නිර්මාණය වුණු මූසිල චරිතය බුද්ධිල කාව්‍යයේදී පොදු මිනිස් ගති ස්වභාවයන් ප්‍රකට කරන චරිතයක් බවට පත් කළා කියලා අපි ඔප්පු කරනවා. දැන් මම මෙච්චරම කතා කරේ මේ ආකෘතිය පිළිබඳ. පිළිතුරුවේ විහුවේ පිළිබඳ. මම තාම පිළිතුරට ගියේ නැහැ. එහෙමනම් දැන් අපි පිළිතුරු කරේ අපි අවධානය යොමු කරමු. එහෙනම් අපි කතා කරනවා කවියන කොමක්ද කියන කාරණාවට අර්ථකථනයක්. ඔබ කැමති ඔබට මතක තියෙන ඕන අර්ථකථනකින් ආරම්භ කරන්න. මේ මගේ සිහියට නැගෙනවා මමත් තරමක් කැමති අර්ථකථනයක් මම ඒක ඉදිරිපත් කරනවා. කවියේ මේ නිවන ලෞතුරුය. ඒ කවිය ලෞතුරු නොවන්නේය.
යන අර්ථ විවරණය සාධනීය තලයකට බඳුන් කරමින් සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ වශයෙන් විරුදාවලිලත් කෝට්ටේ යුගයේදී දේශීය කවි කලා කෙතට ගොඩ බසින ලද බුද්ධිල කාව්‍යය වැක්කෑවේ හිමියන්ගේ නිර්මාණය පන්හිමින් බිහි වූවායයි අනුමාන කරන බුද්ධිල කාව්‍යයට පාදක වෙන්නේ චරිත විනිවිද දුටුවන්ගේ කතා සාගරය යනුවෙන් විරුදාවලත් මේ සිංහල 550 ජාතක පොතේ එන බුද්ධිල ජාතකය. බුද්ධිල ජාතක කතාව මූලාශ්‍රය කරගෙන නිර්මාණ කරන්න බඳුන්වන බුද්ධිල කාව්‍යයේදී බුද්ධිල කවියා සාම්ප්‍රදායික ජාතක කතා කරුවා එක් චරිත බලන ආකාරයට වඩා කලාත්මක මුහුණුවරකින් සහ පොදු මානවීය ගති ලක්ෂණයන් මිනුම් දඩු කරගෙන නිර්මාණ කරන බඳුන් කිරීමට අවධානය යොමු කළ බව අපිට මේ කාරණාවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ කාරණාවක හොඳට ගැලපෙන විට හොඳ ඡේදයක් නිර්මාණය වෙනවා. එහෙනම් අපි දරුවෝ කිව්ව විදිහට මේ කරුණු කීපය එකතු කරලා ඔබේ භාෂාව භාවිතා කරලා මේ කාරණා කීපය එකට එකතු කරන්න හොඳ ඡේදයක් වෙයි. ඔබේ ලිවීමේ වේගය අඩු නම් මේ කරුණු අඩු කරගන්න එකක්. ඔබේ ලිවීමේ හොඳට තියෙනවා නම් මේ කරුණු ටික වැඩියක් වෙන්නේ අපේ උත්තරේ. මේ විදිහට අපිට අවධානය යොමු කරන්න පුළුවන්. දැන් අපි යනවා දෙවෙනි ඡේදයට. දෙවෙනි ඡේදයට ඇතුළු වෙන්න ඕන හොඳ ප්‍රවේශයක් ඒත් අපි ලබා ගන්න ඕනේ. ඒක ආකර්ෂණශීලී වෙන්න ඕනේ, නිර්මාණශීලී වෙන්න ඕනේ, විචාරශීලී වෙන්න ඕනේ. හොඳ ලකුණකට හිමිකම් කියන්න පුළුවන් ප්‍රවීණත්වයක් පළ කර යුතු අදහසක් වෙන්න ඕනේ. ඒක තමයි අපේ සාහිත්‍ය ලකුණු ගන්න ලබා ගැනීමේ එක් රහසක්. ඒ රහස අපිට හඳුනාගත්තොත් අපිට අදාළ කරන විදියට අපේ ඉහළ ලකුණට අපිට සමීප වෙන්න හැකියාවක් තියෙනවා. දැන් හැම ඡේදයක්ම ඔබේ ලියන්න පටන් ගන්නකොට අපේ ප්‍රශ්නය නැවත කියවා ගැනීමට අමතක කරන්න එපා. ඒ නිසා හැම ඡේදයක්ම පටන් ගන්න අපි ප්‍රශ්නේ කියවලා. දැන් ප්‍රශ්නය අපි අහව කියමු. ඒ අපි අනුච්ඡේදයකට කරුණු සාකච්ඡා ලෑස්ති වෙමු. බුද්ධිල ජාතක කතාවේ මූසල චරිතයක් වූ මූසිල චරිතය බුද්ධිල කාව්‍යයේ පොදු මිනිස් ගති ස්වභාවයන් ප්‍රකට කරන චරිතයක් ලෙස විවරණය කරනවා. එහෙමනම් ඔන්න අපිට ප්‍රවේශයක් හදා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ජාතක කතා කරුවා යන කවුරුන්ද? ජාතක කතා කරුවා යනු බණ කතා කරුවෙක්, ධර්ම ප්‍රචාරකයෙක්. ධර්ම ප්‍රචාරකයෙක් කිසියම් චරිතයක් ලෙස බලන විදියක්, කිසියම් චරිතයක් විශ්ලේෂණයට බඳුන් කරන ආකාරයක්, ඒ චරිත තුළින් ජාතක කතා කරුවා සමාජගත කිරීමට අපේක්ෂා කරන්නා වූ අරමුණක්. කවියෙක් කිසියම් චරිතයක් ලෙස බලන ආකාරයක්, ඒ කවියා ඒ චරිතයේ සමාජගත කිරීමට බලාපොරොත්තු වන දෙයක් සමාන වෙන අවස්ථා අඩුයි. ඒවා අඩුයි. මොකද එතන ජාතක පොතේ ඉන්නේ බණ කතා කරුවෙක්, බුද්ධිල කාව්‍යයේ ඉන්නේ කලාකරුවෙක්. බණ කතා කරුවෙක් කිසියම් දෙයක් ලෙස බලන ආකාරයට වඩා කලාකරුවෙක් ඒ ලෙස බලන ආකාරය වෙනස්. ඒක ජාතක කතාවේ මූසල වෙලා බුද්ධිල කාව්‍යයේදී මූසිල පොදු මිනිස් ගති ස්වභාවයන් ඇති කෙනෙක් බවට පත් වුණේ. මන්දයක් නිර්මාණ කරුවන් දෙදෙනාගේ අරමුණු එකක් නෙවෙයි දෙකක්. එකම අරමුණක් වූවා නම් මේ වැත්තෑවි හිමියන් මේ කාව්‍ය නිර්මාණ රචනා කලාවේ අපි අනුමාන කරනවා. වැත්තෑවි හිමියන් ආයේ බුද්ධිල ජාතකයේ මූසිල නිර්මාණය කරන්නේ නැහැ. දෙන්නම එකම විදිහට බැලුවා නෑ. මේ දෘෂ්ටියෙන් දෙකක්. ඒ දෘෂ්ටියෙන් දෙකක් වුණේ. ඒ නිසා බුද්ධිල කවියා මූසිල චරිතය ලෙස බැලූ ආකාරය ඊට වඩා වෙනස් එකක්. ඔන්න දැන් අපිට හොඳ ප්‍රවේශයක් තියෙනවා. මොකද්ද ප්‍රවේශය? ජාතක කතා කරුවා චරිතයක් දෙස බලන ආකාරයට වඩා කලාකරුවෙක් චරිතය දෙස බලන ආකාරය වෙනස්. එහෙනම් දෘෂ්ටියෙන් දෙක වෙනස් නම් ඒ දෙන්නට ඒ චරිතයක පෙනෙන ආකාරයක් වෙනස්. ඒ නිසා බුද්ධිල ජාතක කතා කරුවා බණ කතාවක් කියන මූසිල චරිතයක උත්තරගත්තා. බුද්ධිල කවියා පොදු මිනිස්ගත ස්වභාවයක් විවරණය කරන්න මූසිල චරිතයක උත්තරගත්තා. එකම චරිතය පුද්ගලයන් දෙදෙනෙක් දකින ආකාරය වෙනස්. ඒ වෙනස අපි බලනකොට තේරුම් බේරුම් කරගන්නට අවශ්‍යයි.
අපේ මූසිලාචාර්යවරයා ගුත්තිල මේ කාව්‍යයේ හමු වෙන්නේ කොහොමද? ඇත්තටම ගුත්තිල මූසිලාචාර්යවරයා අපිට ගුත්තිල කාව්‍යයේදී හමු වෙන්නේ වෙළඳ ප්‍රජාව පාදක කරගෙන. උදේ නුවර මුළුමනින්ම සැනකෙලියක්. ඒ සැනකෙලියට දායක වන ඒ සැනකෙලිය සමග ඒකාත්මික වන වෙළඳ ප්‍රජාවද මේ සැනකෙලියෙන් ලැබූ අපරිමාණ චිත්ත සන්තුෂ්ටිය කොයිතරම්ද කියතොත් එහෙම වෙළඳ ප්‍රජාවත් කල්පනා කරනවා තමාටද මේ සඳහා දායක විය යුතුයි. මේ අසිරිමත් සැනකෙළිය සිරිමත් එකක් බවට පරිවර්තනය කිරීමට නම් තමා විසින් කළ යුත්තේ කුමක්දයි වෙළඳ ප්‍රජාව කල්පනා කරලා තමා විසින් අනුග්‍රහයක් ලබා දිය යුතුයි වෙළඳ ප්‍රජාව තීරණය කරනවා. තමා විසින් අනුග්‍රහයක් ලබා දිය යුතුයි වෙළඳ ප්‍රජාව උපකල්පනය කරලා වෙළඳ ප්‍රජාව විසින් තීරණය කරනවා මේ උදේනිපුර සැනකෙළිය වඩාත් අසිරිමත් එකක් කිරීමට වීණා ශිල්පියෙකුගේ දායකත්වයක් ලබා ගන්න හැකියාව තිබුණොත් කියලා වෙළඳ ප්‍රජාව තීරණය කරනවා. එහෙම තීරණය කරලා ප්‍රදේශවාසීකුගේ සහාය ලබාගෙන ප්‍රදේශයේ වාසය කරන්නා වූ උදේනිපුරවරයේ වාසය කරන්නා වූ විශිෂ්ටතම ගණයේ වීණා වාදකයා මේ සැනකෙළියට සම්බන්ධ කරගන්නවා. කවුද මේ උදේනිපුරේ වාසය කළ අති විශිෂ්ට වීණා වාදකයා? අන් කවුරුත් නෙවෙයි. අපේ විචාරයේ අපිට හමුවන කේන්ද්‍රීය චරිතය මෝසිල චරිතය. මෝසිල ආචාර්යවරයා තමන් මේ උදේනිපුරවරයේ තමන්ගේ නිර්මාණීය වීණා වැයීමේ දිග්විජය අනුගමනය කළ දීර්ඝ ලෙස පතල වෙච්ච චරිතය මෝසිල චරිතය. එනිසයි මෝසිලට අවස්ථාව ලැබෙන්නේ උදේනිපුර සැනකෙළියේ වෙළඳ කණ්ඩායමේ අනුග්‍රහයට එකතු වෙන්න. වෙළඳ කණ්ඩායමේ අනුග්‍රහයට එකතු වෙන මෝසිල ආචාර්යවරයා තමන්ගේ වගකීම තමන්ට පැවරුණු මොහොතේදී මෝසිල ආචාර්යවරයා මොනවාද හිතුවේ? මෝසිල ආචාර්ය මොනවාද හිතුවේ? ගුත්තිල ජාතකයේ එසේ කරුණක් සඳහන් නොවුවද ගුත්තිල කාව්‍යයේ ගුත්තිල කවියා මෝසිල චරිතයේ මෙන්න මෙසේ නිර්මාණය කරනවා. වෙළඳ ප්‍රජාව අතරට එකතු වෙන මෝසිල ආචාර්යවරයා පළමු කොට සිතන්නේ කොමක්ද? ඉන්දීමී නවීනය, දක්වා ශිල්ප වීණය, සමග උපවීණය, රැගෙන දැඩි කොට සදා වීණය. මෝසිල ආචාර්යවරයාගේ චරිතය හඳුන්වා දෙන කල ඔහු කෙතරම් ආකාරයේ අපූර්ව චරිතයක්ද කියලා අපිට ගුත්තිල කවියා සංනිවේදනය කරනවා. මෝසිල කියන චරිතයේ ජාතක කතාවෙන් ඇව්වා වඩා ගුත්තිල කාව්‍යයේ මෝසිල චරිතයේ දෙස බලන්නට අපිට මානුෂීය හැඩයක් ගුත්තිල කවිය අපිට ලබා දීලා තියෙනවා. වෙළඳ ප්‍රජාව අතරට ඇවිල්ලා මේ වගකීම පැවරුණු ගමන් ඔහු කල්පනා කරනවා ඉදිමී නොවීනය මම ණය නොවී ජීවත් වෙන ඕන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. හොඳයි. ණය නොවී ජීවත් වෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා සිතනවා නම් කිසියම් සමාජීය පුද්ගලයෙක් මමද ඔබද? ඒක උත්තරීතර බලාපොරොත්තුවක්, උත්තරීතර ප්‍රාර්ථනාවක්. එහෙනම් ජාතක කතාවේ අපිට හමු වෙන මෝසිලගේ චරිතය තුළ උදාරතර මානවීය පුරුෂාර්ථම වේද තියෙනවා. ඔහු කල්පනා කරන්නේ ණය නොවී ජීවත් වෙන්න ඕනේ. ඒ සඳහා මම මගේ වීණා ශිල්පය හොඳින් භාවිතා කළ යුතුයි. ණය නොවී ජීවත් වීමට ඔහු සූදානම් වෙන්නේ සොරගමේ යනක නෙවෙයි. තමා දන්නා ශිල්පීය ඥානය අසල විදියට භාවිතා කරගන්න. ඒ තුලින් මුදල් උපයලා ඒ ලැබෙන මුදල් මම නිසිලෙස පරිශීලනය කරලා මම ණය නොවී ජීවත් විය යුතුයි කියලා මෝසිල ආචාර්යවරයා උපකල්පනය කරනවා. ගුත්තිල කාව්‍යයේ මෝසිල චරිතය තුළ තියෙනා වූ සුපහන් මානුෂීය ගති පැවතුමක් ගුත්තිල කවියා ඉස්මතු කළා. එහෙමනම් දරුවනි අපි මතක තබාගත යුතු කාරණාවක් තියෙනවා. මේ ලෝක ධාතුව තුළ සුදු පාට මිනිස්සු නේ. සුදු පාට මිනිස්සු කියලා කියන්නේ යහපත්ම මිනිස්සු නේ. මේ ලෝක ධාතුව තුළ කළු පාට මිනිස්සුත් නේ. කළු පාට මිනිස්සු කියලා කියන්නේ නරක මිනිස්සුත් නේ. එහෙනම් මේ ලෝක ධාතුවේ කවුද?
යහපතයි අයහපතයි සුසංකලනයේ වෙච්ච මිනිස්සු යහපත අයහපත අඩු වැඩි වශයෙන් හිමි කරගත් මිනිස්සු නොයසේනම් සුදු පාට කළු පාට සම්මිශ්‍රණයෙන් හැදුණු අලු පාට මිනිස්සු බුද්ධිල ජාතක කතා කරුවා මෝසිල කළු පාට චරිතයක් බවට පත් කරන කලකදී බුද්ධිල කවියා මෝසිල අලු පාට චරිතයක් බවට පත් කරනවා. ඒ අලු පාට හදන්න මෙන්න සුදු පාට එකතු කරගත්තා. ඔහුගේ කළු චරිත ලක්ෂණ තියෙනවා. ඒ කළු චරිත ලක්ෂණ සුදු චරිත ලක්ෂණ එකට එකතු වෙනවා. ඔව් අලු පාට මිනිසෙක් වෙනවා. එහෙමනම් දෙන්න අපිට පැහැදිලි ඉදිමි නොවීනය දක්වා ශිල්ප වීනය සමගෝප වීනය රැගෙන දැඩි කොට සදා වීනය යනුමින් ඔව් තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කරගෙන තමන්ගේ අධිෂ්ඨානය පෙරදරි කොටගෙන තමන්ගේ වැඩ කටයුත්ත ආරම්භ කරනවා. මින් මුන් මනායා කෙරෙමි තොස මනායා සිතින් සමනායා කෙලෙද වීණා ගායනායා තමන්ගේ වීණා වාදනීය හැකියාව පෙරදරි කරගෙන ඔහු දැඩි ආත්ම විශ්වාසයකින් දැඩි ආත්ම ශක්තියකින් යුක්තව වීණා වාදනය ආරම්භ කළා. තම ශිල්පී ඥානය නිසි පරිදි භාවිතා කරලා ශක්තියින් හැකියාවන් කුසලතා භාවිතා කරලා විරුද්ධ ප්‍රජාව සතුටු කරන්න හැකියාව තිබුණා නම් මූසිල හැකියාව පිළිබඳ අපේක්ෂාවක් තිබුණා නම් මූසිලගේ අපේක්ෂාව අතිශය වැදගත් වෙනවා. අතිශය වැදගත් වෙනවා. දැඩි අධිෂ්ඨානයකින් යුක්තව මේ කටයුත්තට මූසිල ආචාර්යවරයා දායක වෙනවා. ඔහු දායක වෙන්නේ කෙබඳු ආකාරයකද? පළමු කොටම උච්චතම ලයින් වීණා වාදනය කරනවා. උච්චතම ලයින් වීණා වාදනය කරන කල වෙළඳ ප්‍රජාවට ඒ පිළිබඳ කිසිම රසඥතාවයක් ඥානණය වෙන්නේ නැහැ. නොදන්නා භාෂාවකින් යම් කෙනෙක් කිසිවෙකුට යමක් ප්‍රකාශ කරන කල භාෂාව නොතේරෙන අය ඉන්නේ කොහොමද බලාගත් අතේ ඒ විදිහට මූසිලාචාර්යවරයාගේ වීණා වාදනය අසන වෙළඳ ප්‍රජාව බලාගත් අතේ බලන් ඉන්නවා. සතුට බව දැනෙන්නේ නැහැ. යහපත් ප්‍රතිචාරයක් නැහැ. ඒ වෙලාවේ උපකල්පනය කරන මූසිලාචාර්යවරයා මෙයා උච්චතම ලයින් වීණා වාදනය ඇසීමට රුචි නැහැ. ඒ සම මධ්‍යම ලයින් ගාන වාදනය කරන්නට ඕන කියලා මූසිල ආචාර්යවරයා උපකල්පනය කරනවා. උච්චතම ලයේ සිට මධ්‍යම ලයට යන්න ඔහුගේ තිබුණු පරිකල්පනීය හැකියාව නොයසේනම් තමන්ගේ අධිෂ්ඨානය කරා ගමන් කිරීමේ ශක්තිය අගය කළ යුතු නොවේද? අගය කළ යුතුයි. ඔහු මධ්‍යම ලයට යනවා. මධ්‍යම ලයට ගමන් කරන විට වෙනද ප්‍රජාව සතුටු වේ කියලා උපකල්පනය කළා. අනේ සිතුවා විතරයි ඒක ඉතුරුනේ නෑ. අධිෂ්ඨානයේ තියෙනවා. අරමුණ තියෙනවා. කොයිතරම් බාධක ආවත් අරමුණ කරා ළඟා වෙන්න මිනිසා තුළ පෞරුෂත්වය තිබිය යුතුයි. ඒක තිබුණ නැද්ද මූසිලකාව? තිබුණා. තමන්ගේ අරමුණ කරා ගමන් කිරීමේ පෞරුෂත්වය දැඩි අධිෂ්ඨානයෙන් යුක්ත වැඩ කටයුතු කරන මිනිසුන්ට ශක්තිය තියෙනවා නම් ඒකී මිනිසා උදේ යහපත් ගති පෙරදුන් නැති කෙනෙක් නොවේද? යහපත් ගති පෙරදුන් නැති කෙනෙක්. එහෙනම් මූසිල මූසලයක්ම නොකර මූසිල මානවීය පුරුෂාර්ථ ඇති මිනිසෙක් ලෙස බුද්ධිල කවියා මෙන්න ඉදිරිපත් කරනවා. මධ්‍යම ලයින් සතුට ලබන්නේ නැහැ. ඊට පස්සේ මේ යන පහළම ලයට යනවා වාදනය කරන්නේ. පහළම ලයට වාදනය කරනකොට ඒ වෙළඳ ප්‍රජාවට මේ සතුට නැහැ. තමා විසින් වීණා වාදනය කරන විට අසා සිටින අයගේ කිසිම ආකාර ප්‍රතිචාරයක් නොමැතිව මූසිලාචාර්යවරයාට තවත් එක් පියවරක් දැමීමේ ශක්තියක් ඔහුට තිබුණා. ඔහුට ආත්ම විශ්වාසය තියෙනවා. ඔහුට ආත්ම ශක්තිය තියෙනවා. තමන්ගේ අරමුණට යන්න ඕන කියන හැඟීම තියෙනවා. එහෙමනම් මූසිල තුළ තියෙන පෞරුෂත්වයේ අගේ කටයුතු නැද්ද? අගේ කළ යුතුයි. මූසිලාචාර්යවරයා යනවා පහළම ලයට ගිහිල්ලා වීණා වාදනය කරනවා. කිසිම දෙයක යහපත් ප්‍රතිචාරයක් වෙළඳ ප්‍රජාවකින් ලැබෙන්නේ නැහැ. ඒක හරියට රටක යසීසුරු සැප සම්පත් දුන්න මිනිසෙකුට ඒකත් එපා ඒකත් මදි කියනකොට මෙහෙට එන්න මෙන්න මේ ගමේ යසීසුරු ටික ලබා ගන්නකො
කියනකොට ඒ මනුස්සයන් නොසතුට පළ කරන්නාසේ බිරද ප්‍රජාව එයද ප්‍රතික්ෂේප කරන බලනවා. එනම් මූසිලාචාර්යවරයාගේ චරිතය තුළ අපට දක්වනු ලැබෙන ඒ පුරුෂාර්ථයේ අගය කළ යුතු නේද? අගය කළ යුතුයි. ඒ පුරුෂාර්ථයේ බුද්ධිල කවියා නිර්මාණය තුළ ඉදිරිපත් කළා. අපි එය හොඳින් තෝරා බේරාගෙන මූසිල චරිතයට නව ශක්තියක් ලබා දෙන්න අපි අපේ විචාර සංකල්පනා පිළිගන්න කරමු. මේ කිසියම් පුද්ගලෙක් තුන්දෙනෙකුගේ කාර්යභාරය. එක් යාත කතා කරුවා, අනිත් එක දුක්ඛිත කවියා, අනිත් අය අපි කවුද? විචාරකයෝ. මේ සඳහා සාධාරණ නිගමනයක් අපි විසින් ලබා දිය යුතු වෙනවා. අපි දන්න කාරණාවක් කියනකොට ගණිතයට විද්‍යාවට නිශ්චිත නිගමන තියෙනවා. හැබැයි මේ සාහිත්‍ය නිශ්චිත නිගමන නෑ. සාහිත්‍යයේ සාධාරණ නිගමන. එහෙනම් මූසිල චරිතය පිළිබඳ අපිට නිශ්චිත නිගමනයක් දෙන්න බෑ. ඒ නිසා අපි සාහිත්‍යකරුවෝ, කලාකරුවෝ ඒ නිසා අපි සාධාරණ නිගමනයක් දෙනවා. මූසිල හොඳ චේතනාවක් ඇති කරගෙනයි වීණා වාදනයට ආවේ. තමා නයනවී ජීවත් වෙන්න ඕනේ කියලා හැඟීම මූසිලට තිබුණා. විතරක් නෙවෙයි, තමාගේ වීණා වාදනය කරන්න වෙන ප්‍රජාවේ කිසිම ආකාරයක සතුටක් නැහැ. ඒ සතුට නැතුව පළ කරන්නේ නැති අවස්ථාවකදී වරක් නොවේ, දෙවරක් නෙවෙයි, තුන් වරක් මූසිල උත්සාහ කළා. එහෙමනම් මූසිල චරිතය දෙස අපි අවධානය යොමු කර බලන විට පැහැදිලි වෙන කාරණාව අපිට තියෙනවා. ඒ මොකද්ද? ජාතක කතාවේදී මූසලයේ පුලිස් නිර්මාණය වෙසි මූසිල චරිතය මේකෙදී වෙනස් එක චරිතයක් බවට පත් වෙනවා. එහෙනම් ඔන්න ඒ කාරණාවක් දාගන්න පුළුවන් මේ මිනිස්සු නෑතුනේ. අපි කලි ගණනාවක අදහස් දැම්මා. හැබැයි මේ උපුට ගන්න එකයි අපි. උපුට ගන්න එකයි. කලි ගණනාවක අදහස් දැම්මා. එකක් අපි උපුට ගන්නවා පළමුවෙන්ම අපි කියවෝ කවිය. නයනවී ජීවත් වෙන්න ඕනේ කියන චේතනාව. ඒ කවියක් එකතු කරලා අනිත් කවි කීපය අදහස් දෙක විචාරාත්මකව ලියාගෙන යනවා. ඔන්න පුතේ අපිට දෙවෙනි ඡේදයට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් අපි යනවා තුන්වෙනි ඡේදයට. තුන්වෙනි ඡේදයට යනකොට අපි කියන්න හදන්නේ ජාතක කතාවේ මූසල චරිතයක් වූ මූසිල බුද්ධිල කාව්‍යයේදී බුද්ධිල කවියා පොදු මානුෂීය පුරුෂාර්ථ සහිත මිනිසෙක් ලෙස අපේ ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීමට බුද්ධිල කවියා සමත්කම් දැක්වුවා කියලායි අපි කියන්නේ. මේ තමන්ගේ වීණා වාදනයේ පුන පුනා අසාර්ථක වෙනකොට උදේ මේ මූසිල ආචාර්යවරයාගේ හිත තුළ ඇති වෙන්නේ කෝපය නෙවෙයි, වෛරය නෙවෙයි, ද්වේෂය නෙවෙයි, පරිගැනීම නෙවෙයි, මුන්ට හොඳ වැඩක් කරන්න ඕනේ කියලා දැඩි හැඟීමක් ඇති වුණා නෙවෙයි. ඔහු කල්පනා කරනවා තමා විසින් මේ වීණා වාදනයේ වයද්දී සතුටටපත් නොවුනේ හේතු සොයන්න මූසිලාචාර්යවරයා යොමු වෙනවා. හොඳයිනේ. තමන්ගේ ජීවිතය ප්‍රතිබද්ධ වෙච්ච විවිධ හැකියාවන්, කුසලතාවයන්, දක්ෂතාවයන් කිසියම් සභාවක ප්‍රකට කරන කල ඒ සභිකයන් විසින් අපේ ඒ දක්ෂතාව, කුසලතාව අනුමත කරන්නේ නැත්නම් සෑහී නොවේ නම් අපිට ඒකේ අඩලුහුඩුකම කුමක්දයි දැනගන්න අපිට තියෙනවා. අපි කොච්චර නිහතමානීද? මූසිල ආචාර්යවරයා නිහතමානී චරිත ලක්ෂණ ප්‍රකට කළා. ඒ නිහතමානී චරිත ලක්ෂණය මෙන්න අපිට පේනවා මූසිල චරිතයේ තුලින්. මේ සියල්ල අවසානයේ මූසිල අහනවා තමන්ගේ වෙළඳ ප්‍රජාවගෙන් මොනවද කියන්නේ? නින්දා බස් කියන වෙලෙඳිනු වෙන වැයීමෙන මට වැඩි තරම් වන එකෙකු දුටුවා ඇද්ද වෙන තැන. මමයි රජා කියලා හිතන් ඉන්නවට වඩා මට වඩා දක්ෂයෙක් ඔබ දෙක තිබෙනවා දැයි සොයා බැලීම. මම තරම් කෙරුණේ නැත කියන මාන්නාදික සිතුවිල්ලට වඩා මීට වඩා වීණා වාදනයක් මෙයාලා අසා ඇද්ද? එහෙම කෙනෙක් මේ ලෝක දහත්මේ ඉන්නවාද කියා අසා දැන ගැනීමට තරම් මූසිල චරිත තුළ නිතිමුණු නිහතමානීකම අගය කළ යුතු නැද්ද? අගය කළ යුතුයි දරුවනි. මටත් වඩා හැකියාවක්, කුසලතාවක් ඇති කෙනෙක් නම් ඒ හැකියාව, කුසලතාව ඇති කෙනා කවුරුන්ද?
ඔවුන්ගෙන් අපේ ජීවිතයට ගත හැකි දේ කුමක්ද යන්න අපි සිතන්න ඉහළ සිට පහළට බහිනවා නම් පුතේ අපි මාන්නාදික මිනිස්සු නෙවෙයි. අපි වෙනස් වන සමාජ ක්‍රමයන් සමග වෙනස් වීමට යොමු වෙච්ච කෙනෙක්. එනම් වෙනස් වන සමාජ ක්‍රමයන් සමග සුභවාදීව වෙනස් වෙන මිනිස්සු පුතේ හොඳ ගති පැවතුම් ඇති චරිත ලෙස අපට දැකිය නොහැකිද? දැකිය හැකි වෙනවා. මෙන්න දරුවනේ අපිට පේනවා මූසිල චරිතයේ සුදු පාට ගති ලක්ෂණ. කළු පාට ගති ලක්ෂණ මූසිලෙක තියෙනවා. නමුත් මේ අපි කියන්නේ බුද්ධිල ජාතක කතා කරුවාට වඩා බුද්ධිල කවියා වෙනස් ආකාරයකින් තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීමට වෙරවැයම් දරුවා කියන කාරණාවයි අපි මේ ඔප්පු සිද්ධ කිරීමට සූදානම් වෙන්නේ. එහෙමනම් මේ විදිහට වෙනත් කෙනෙකු ඉන්නවාදේ කියූ ප්‍රශ්නයට වෙනද ප්‍රජාවගෙන් ලැබුණු පිළිතුර ඒ බුද්ධිල ඇදුරුතුමා පිළිබඳ පිළිතුරයි. බුද්ධිල ඇදුරුතුමාගේ චරිතය බුද්ධිලතුමාගේ හැකියාව කුසලතාව වීණා වැයීමේ අපරිමාණ ප්‍රතිභාව වෙනද ප්‍රජාව විසින් සංනිවේදනය කරනවා මූසිලට. ඒ සංනිවේදනය කරද්දී මූසිල මොනතරම් නිහතමානීව අසා සිටියාද? පොද පුරුෂාර්ථයක් නොවේද දරුවනේ? එකමට හිතලා බලන්න. අපිට එක කටක් දුන්නේ අදෙන් කතා කරන්න. කන් දෙකක් දුන්නේ වැඩියෙන් එහෙම කන් දෙන්න. අත් දෙකක් දුන්නේ වැඩියෙන් වැඩ කරන්න. කකුල් දෙකක් දුන්නේ වැඩියෙන් අධ්‍යයනය කරන්න, වැඩියෙන් ඇවිදින්න. නාස්පුඩු දෙකක් දුන්නේ අපිට හොඳින් හුස්ම ගන්න. ඇස් දෙකක් දුන්නේ හොඳින් බලන්න, වැඩියෙන් බලන්න. එනම් දෙකක් දුන්නු ඒවා වැඩියෙන් භාවිතා කර යුතු වෙන අතර එකක් දුන්නු ඒවා අඩුවෙන් භාවිතා කර යුතු ඒවා. එනම් මූසිල තමන්ගේ අඩුවෙන් භාවිතා කළ යුතු කට අඩුවෙන් භාවිතා කරලා වැඩියෙන් භාවිතා කළ යුතු කන් වැඩියෙන් භාවිතා කරලා අවබෝධ කරගත්තා. තමන්ට වඩා දක්ෂයෙක් ඉන්න බව මූසිල අවබෝධ කරගෙන ඒ දක්ෂයා මුණ ගැසීම පිළිබඳව හැඟීමක් ඇති වුණා. ඒ දක්ෂයාගෙන් මගේ ජීවිතයට ගත හැකි දේ මොනවාද කියලා හැඟීමක් ඇති වුණා නම් පුද්ගලෙක් තුළ. ඔහු නිහතමානී පුද්ගලෙක් නොවේ. ඔහු තුළ නිහතමානී ගති ලක්ෂණ තියෙනවා. මූසිල ආචාර්යවරයා වෙනද ප්‍රජාව මේ බුද්ධිලතුමා පිළිබඳ අපරිමාණව සිදු කරන වර්ණනා සියල්ල අසස්තලා අවසානයේදී කියනවා මේ විදියට. එසේ වූ හිමි ඔහුට මම අත වැසි වෙමි. මෙමිලා පසු දෙමි. මමත් යන ඔබ යන කල සමදෙමි. දරුවනේ මොනතරම් නිහතමානීද? තමා හිතන් හිටියේ තමා හොඳ කෙනෙක් කියලා. ඒ වුණාට තමාට වඩා හොඳ කෙනෙක් ඉන්නවා නම් බර්ණස් නුවර එයා තමන්ගේ ජීවිතයට ආලෝකයක් කරගත යුතුයි. මූසිල හිතුවා නම් පුතේ ඔහු නිහතමානී මිනිසෙක් නෙවෙයිද? නිහතමානී මිනිසෙක්. තමා හිතපු ඉහළ තැනින් පහළට බැහැලා ඉහළ බලන්න. ඔහුට තිබුණා නිහතමානීකම. මේක හොඳ පොදු මානුෂික ගති ලක්ෂණයක්. පුද්ගලයන් තුළ තිබිය යුතු ගති ලක්ෂණයක්. තමාට වඩා ඉහළේ සම්මත මිනිසුන්ගෙන් ගත හැකි දේ වේනම් ඒවන් නිහතමානීව ලබා ගැනීමට මම සූදානම් නම් පුතේ මා තුළ නිහතමානී ගති ලක්ෂණ තියෙනවා. ඔබ තුළ තියෙනවා නම් ඒ නිහතමානී ගති ලක්ෂණය ඔබ ළඟ තියෙනවා. මූසිලාචාර්යවරයා කියන්නේ එහෙමනම් ඒ හිමියා ඒ තරම් උදාර කෙනෙක් වුණොත් එහෙම මම එනවා ඔහු ළඟට. ඇවිල්ලා මම ඔහුගේ අතවැසියෙක් බවට පත් වෙනවා. යහත් වැසියෙක් බවට පත් වෙනවා. යහත් ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා. එයාට උපකාර කරන්න මම සූදානම් වෙනවා. මොනතරම් නිහතමානී ගති ලක්ෂණයක් තිබුණාද? තිබුණා නිහතමානී ගති ලක්ෂණයක්. ඔහුට මම අතවැසි වෙමි. අරමුණු සාධනයේදී මිනිසා තුළ තිබිය යුතු අදිස්ථාන ප්‍රතිපද චිත්ත ධෛර්යය තමා වෙත එන බාධක සියල්ල අභියෝග කරගෙන ඒ අභියෝග වලට අභියෝග එල්ල කරමින් තමන්ගේ ඕනෑ පාකම් ඉටු කර ගැනීමට තමන්ගේ අරමුණු සාධනය කිරීමට මිනිසෙක් සැරසෙනවා නම් ඔහු විශිෂ්ටයෙක් නොවේද? ඔහු විශිෂ්ටත්වයේ කරා යන මිනිසෙක් දරුවනේ.
එන මෝසිල චරිතය මෝසලම කරන්නේ නැතිව ඒ මෝසිල චරිතයේ ඇති විශාල අපි නිදහස් කරගන්නට ඕනේ. නිදහස් කරගන්නට ඕනේ. මැණික් පතලක තියෙන ගල් කැට එකිනෙකට සෝදා හැරලා මැණික් නොවන දේ අයින් කළාට මැණිකක් වන පාෂාණය අපි ගන්නවා. තෝරල බේරලා මඩ සෝදලා දරලා හොඳම දේ අපි ගත්තා වගේ මෝසිලගේ චරිතේ නරක දේවල් ඔක්කොම බැහැර කරලා අපි හොඳට ගනිමුකෝ කියනවා. එහෙනම් බුද්ධිල කවියා බුද්ධි මෝසිල චරිතය තුළින් පොදු මානුෂීය පුරුෂාර්ථ පෙළක් මෝසිල චරිතයෙන් ප්‍රකට කිරීමට මෝසිල ආචාර්යවරයා සමත්කම් දැක්වීමෙන් බුද්ධිල කවියා සමත්කම් දැක්වූ බව අපිට මෙම කාව නිර්මාණ තුළින් පසක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. එවනම් අපිට පේනවා අරමුණ සාධනයේදී මිනිසා කතරම් නම්‍යශීලී චරිතයක් වේ යුතුද? ඒකේ නම්‍යශීලී ගත ස්වභාවයේ මෝසිල චරිතය තුළ තිබුණා. බුද්ධිල ජාතකයේ කියවන පාඨකයාට බුද්ධිල ජාතකයේ අසන ශ්‍රාවකයාට මෝසලේ කුවද අපිට බුද්ධිල කවියා මේ කරන විවරණය තුළින් මෝසලේ නොවේ පොදු මානුෂික ගති ලක්ෂණ තියෙනවා. තුන්වෙනි ඡේදයක් අපි යොමුතා. මම කවි දෙක තුනක අදහස් වල කිව්වා. එතෙන්දී එකක් උදාගත්ත මේටි දෙක තුන අදහස් දාන්න කලබල කියන්න. අනන්තේ මෝසලගේ චරිතයේ තුණු ගති ලක්ෂණය අපිට කවියා පෙන්වනවා. එහෙමනම් මේ පොදු මානුෂික ගති ලක්ෂණ තිබුණා ඌලඟ. පොදු මානුෂික ගති ලක්ෂණ තිබුණා. අපි යනවා පුතේ ඊළඟට හතරවෙනි ඡේදය. හතරවෙනි ඡේදයේ පොඩි මනුෂ්‍යත්වයේ ගැන පොඩ්ඩක් කාරණාවක් අපි කියමු. මනුෂ්‍යත්වයේ ගත ස්වභාවයන් ගැන කාරණාවක් අපිට කියලා මේ ඡේදය ආරම්භ කරමු. අපේ ප්‍රශ්නෙට උත්තරය අපිට අරගෙන යන්න පුළුවන්. මානව ස්වභාවයෙන්ම මානව මිනිස අපි ස්වභාවයෙන්ම අපි ළඟ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, කුහකම, ආත්මාර්ථය තියෙනවා. මානව නැද්ද? තියෙනවා. ඔබ ළඟ නැද්ද? තියෙනවා. මේ ලෝක ධාතුල ආශාවන් ප්‍රහීන කළ අය තුල හැර අනිත් සියලු පොදු මිනිස් සමාජික මිනිසුන් තුල ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය, මාන්නය, කුහකම, ආත්මාර්ථය වැනි පාවිච්චි ගුණාංග තියෙනවා. ඒක වශයෙන් ඒක වෙනස්. අඩුවීමේ වැඩිවීමේ වෙනස මිසක කොයි මිනිසා තුලත් මේ ප්‍රතිලක්ෂණ පවතිනවා. එච්චර තියෙන්නේ නෑ. කරුණාව, දයාව, මුදිතාව, පරාර්ථය ඒවත් මිනිස්සු ළඟ තියෙනවා. ඔබ ළඟ නැද්ද? තියෙනවා. එහෙනම් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ආත්මාර්ථය වැනි පවිත්‍ර ගුණාංගද කරුණාව, දයාව, මුදිතාව, පරාර්ථය වැනි උත්තරීතර ගුණාංගද මිනිසා වශයෙන් ළඟ අඩු වැඩි වශයෙන් පවතිනවා. මෝසිලත් ඒ බඳු දෙයක් නෙවෙයිද? මෝසිලඟ තිබුණේ නැද්ද දුර්ගුණ? තිබුණා. මෝසිලඟ නැද්ද සුගුණ? තියෙනවා. මේ අපි කතා කරන්නේ. එහෙමනම් පුතේ දැන් අපිට ප්‍රවේශයක් හදන්න පුළුවන් හතරවෙනි ඡේදයේ. කොහොමද අපි කියන්නේ? මානවය ස්වභාවයෙන්ම රළු පරළොයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, කුහකකම, ආත්මාර්ථය වැනි පවිත්‍ර ගුණාංග, කරුණාව, දයාව, මුදිතාව, පරාර්ථය වැනි මානවීය ගුණාංගද අඩු වැඩි වශයෙන් සංකලනය වූ චරිතයේ මිනිසායි. ඔන්න බලන්න ඊළඟ ඡේදයේ ප්‍රවේශය කරලා. මෝසිලද මේ බඳු ආකාර චරිත ලක්ෂණ ප්‍රකට කරන චරිතයක් බව අපිට ඔප්පු සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. වෙනද ප්‍රජාව සමග බුද්ධිලා මෝසිලාචාර්යවරයා යනවා බර්ණස් නුවර බුද්ධිලාචාර්යවරයා සොයාගෙන යන මෝසිල ආචාර්යවරයාට බුද්ධිලාචාර්යවරයාගේ නිවසේ කිසිවෙක් දෙන්නට හිටියේ නැහැ. බුද්ධිලාචාර්ය නිවසේ එක් මුල්ලක වීණාව තියෙනවා උදකිනවා. මේ මහා ආශ්චර්යමත් මේ ගාන්ධර්වයාගේ වීණාව දකින වීණා වාදනයේ පිළිබඳ අපරිමාණ කැමැත්තක් සහ ආසාවක් වෙන ශිල්ප සොයා යන ශිෂ්‍යයෙකුට මේ මහා ගාන්ධර්වයාගේ වීණාව දකිනකොට ඒ වීණාව පිළිබඳ ආසාවක් ඇතිවීමේ ස්වාභාවික බවක් නැහැ.
මේ මහා සිරියා සිරිමත් ගාන්ධර්වයාගේ වීණාව නේද? අනේ කියන හැඟීමක් අපට ඇති වෙනවා. අපි ගියොත් එහෙම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොග්ගල පිහිටා ඇති කෞතුකාගාරයට. ඒ මාර්ටින් වික්‍රමසිංහයන් පරිශීලනය කරන උපැස්සිවල දකින්න විට අපිට ඒකේ තියෙන ගෞරවයේ තියෙන හැඟීම අර වීදුරු කුටි වලට ආවරණය කර නොතිබෙන්නට අපි යෝග ඇලගෙන අතින් අතට ගන්නවා. ගෞරවයක් තියෙනවා. හැඟීමක් තියෙනවා. මෝසිලාචාර්යවරයාට අර වීණා පිළිබඳ ආශාවක් ඇතිවීම පුදුමාම ශීත ලක්ෂණයක්. එහෙම ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ හිතේ තියෙන ආශාව ඉෂ්ට කරගන්න තියෙන එක මොකද නරකද කියලා බලන්න ඕනේ. එහෙම දැනීමක් හැඟීමක් මෝසිලා ආචාර්යවරයා ළඟ තිබුණේ නැහැ. මෝසිලා ආචාර්යවරයා වීණාව අරගෙන වීණාව වාදනය කරන්න පටන් ගත්තා. ඒ ඔහුගේ චරිතයේ තිබුණු කළු ගති ලක්ෂණයක්. කළු ගති ලක්ෂණයක් කොහොමද? කිසිවෙකු නොමැතිව අනවසරයෙන් එවම් දෙයක් අන්නේකුගේ නිවසේ ගිහිලා පරිශීලනය කරන එක යුතුයද? නැත අයුතුයි. ඒක තමයි කාර්යභාරයක් නොවේ. අනවසරයෙන් එසේ භාවිතා කරන හැකි තැනකට ගියාට පස්සේ ඒ තැන Tamanට ලැබෙන අවසරය මිස අනවසරයෙන් දෙයක් කරනවා නම් එබඳු මිනිසෙක් තුළ යහපත් භවිෂාර්ථ ඇත්ත නැද්ද කියන සැකයක් අපට මතුවෙනවා. මෝසිලාචාර්යවරයා අනවසරයෙන් වීණාව වාදනය කරන්නට පටන් ගන්නවා. මේක කළු ලක්ෂණයක්. මේ කළු ගති ලක්ෂණය. එර තමන්ගේ අපේ ශිල්ප අපේක්ෂා කරන මේ මහා ගාන්ධර්වයාගේ වීණාව තමන්ගේ සියතට ගැනීම කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ඒකයි සම්ප්‍රදාය. එහෙනම් මෝසිලාචාර්යවරයා ළඟ හොඳ ගති ලක්ෂණ තිබුණට මේ සම්ප්‍රදායේ උතුම් ලක්ෂණද ඉගපාඩුවක් තිබුණා. එහෙනම් අන්න ඔහුගේ චරිතයේ තිබුණු කළු ගති ලක්ෂණයක් බුද්ධිල කවියා ඉදිරිපත් කළා. එහෙනම් සොදු ගති ලක්ෂණ, කළු ගති ලක්ෂණ අපි ගත්තහම පොදු මානවීය පුරුෂාර්ථ බව අපිට පැහැදිලි වෙනවා. එහෙමනම් මේ මෝසිලා ආචාර්යවරයාගේ වීණාව අරගෙන වාදනය කිරීම නොතරම් දෙයක් බව අපිට පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි. බුද්ධිලාචාර්යවරයා පැමිණීමෙන් අනතුරුව බුද්ධිලාචාර්යවරයා මෝසිලාචාර්යවරයාගේ දේහ ලක්ෂණ බලලා ඒ දේහ ලක්ෂණ අනුව මෝසිලේ කෘතවේදී ගති ලක්ෂණ නැති දුර්ගුණැත්තෙක් බව බුද්ධිල බෝසතාණන් වහන්සේගේ විඥාණයට ගෝචර කරගන්නවා. ගෝචර කරගෙන මේ බඳු කෙනෙකුට සිල්ප දීමෙන් අයහපතක් සිදු විය හැකි බෝසත් චරිතයේ තියෙන පාරමිතා ගුණ නිසා ගුරු ක්ෂේත්‍රයේ තුල දීර්ඝ කාලයක් නිරත වෙමින් ලබන අධ්‍යක්ෂකම් නිසා මේ බඳු කෙනෙකුට සිල්ප ලබා දීමෙන් නැති පළක් නැහැ කියලා සිල්ප ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. සිල්ප ලබා දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ මෝසිලා හැරලා ගියා නැහැ. ගියේ අරමුණු සාධනයේදී මිනිසාගේ ජීවිතයට එල්ලවන අභියෝග කරන්න මිනිසාගේ පෞරුෂත්වය තිබෙනවා. මෝසිලාගේ පෞරුෂත්වය තිබුණා. මෝසිලා ගියේ නැත්තේ අකීකරුකමද තමන්ගේ අරමුණු සාධනයේ තියෙන අවශ්‍යතාවයද? අරමුණු සාධනයේ තියෙන අවශ්‍යතාවයද? ඒ අවශ්‍යතාව අනුව මෝසිලාචාර්යවරයා හැරී ගියේ නැහැ. උපායශීලී වුණා. තමන්ගේ අධ්‍යාපනික කටයුතු, තමන් හිතන සිහිනේ තමන්ගේ ජීවිතය ළඟා කර ගැනීම උදෙසා තමා කුමක් කළ යුතුද? අපවී ක්‍රියා කළ යුතුයි. කැපවී ක්‍රියා කළ යුතුයි. අපවී කැපවී ක්‍රියා කරලා තමන්ගේ ශිල්ප ඥාන ලබා ගැනීමට මෝසිලාචාර්යවරයා ළඟ තිබුණු අර දැඩි ශක්තිය අදිස්ථාන ප්‍රතිපද චිත්තදලයේ මනට ආදර්ශයක්, ඔබට ආදර්ශයක්. ගියේ උපායශීලී වුණා. ශිල්ප ලබා ගත හැකි කෙසේද? ගුරුවරයාගේ හිත දිනාගත හැකි වන්නේ කෙසේද? උපායශීලී වුණා. ස්ථානෝචිත ප්‍රඥා යුක්ත කටයුතු මෝසිලාචාර්යවරයා කල්පනා කරලා අන්ධ මව සහ පියාට සමීප වෙනවා. මෝසිලාචාර්යවරයා කල්පනා කරන්නේ නැති අන්ධ මවටයි පියාටයි සහාය වුණොත්
ගුරුතුමා ජීවිතය වගේ ආදරය කරන අම්මයි තාත්තයි ලවා මේ පණිවිඩය දුන්නොත් මේ බෝසත් චරිතය කවදාකවත් මනසින් බලවා දෙන්න ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා මෝසිලාචාර්යවරයා උපකල්පනය කළා. අදිස්ථාන ප්‍රතිපද චිත්ත ධෛර්යය. අදිස්ථානය හැම කෙනාටම තියෙනවා. හැබැයි ප්‍රතිපද චිත්ත ධෛර්යය හැම කෙනාටම නැහැ. ඒ නිසා ඇතැම් අය අදිස්ථාන යුක්තව ආරම්භ කරන වැඩකටයුතු අතරමඟ නතර කරනවා. හැබැයි අදිස්ථාන ප්‍රතිපද චිත්ත ධෛර්ය යුක්ත වූ මිනිසා අරමුණු සාධනය වලින් නොනැවති අභියෝග වලට අභියෝග කරමින් තමන්ගේ අරමුණු සාධනය කරනවා. මෝසිලාචාර්යයා අම්මට තාත්තට උපස්ථාන කරලා අන්ධ අම්මා තාත්තා ලවා බුද්ධිලාචාර්යයාට යෝජනා කරනවා. ස්ථානෝචික ප්‍රඥාව මිනිසුන් නොතිබිය යුතුද? තිබිය යුතුයි. එහෙනම් මෝසිල චරිතය තුළ තියෙනා වූ ඒ මානසික පොදු ගති ලක්ෂණ තියෙනවා. ඔබට දැඩි අදිස්ථානයක් තියෙනවා. දැඩි ශක්තියක් ඔබට තියෙනවා. එහෙමනම් දරුවනේ පස්වෙනි හතරෙන් කියේදී අපි කියනවා මෝසිල චරිතයේ පොදු මානුෂී ගති ලක්ෂණ චරිතයක්. බුද්ධිලාචාර්යවරයාගේ ශිල්පාදීනි ඔහු ශිල්ප ඥානයේ පරතරයට ලක් වෙනවා. ඔව් අදිස්ථාන ප්‍රතිපද චිත්ත ධෛර්ය යුක්ත වූ මිනිසෙක් වෙනම් ඒ අරමුණු සාධනය උදෙස තමන් කරන උපරිම කැපවීමේ අවසාන ඵලය ජයග්‍රහණය නෙවෙයි විජයග්‍රහණය. ඒ විජයග්‍රහණය හිමි කරගන්න ලබනවා. ඒ විජයග්‍රහණය හිමි කරගෙන මෝසිලාචාර්ය කල්පනා කරනවා ගුරුතුමා සේම රජවාසලේ වීණා වාදනය කරන්න මට අවස්ථාව ලැබුණොත් කියන හැඟීමද බොහොම බයාව ලෙස ගෞරවනීය ගුරුතුමාට යෝජනා කරනවා. ගුරුතුමාගේ හිතින් මෝසිල කෙරෙහි තිබුණු දැන් අලුත් පැහැදීම නිසා ඒ සඳහා දෙවරක් හිතුවේ නෑ බුද්ධිලාචාර්යවරයා. බුද්ධිලාචාර්යයා තමන්ගේ ශිෂ්‍යයා හඳුන්වා දෙනවා රජවාසල. රජවාසලට යන මේ මෝසිලාචාර්යවරයා වස්තු තණ්හාව තමන්ගේ හිත තුළ ඇති කරගෙන ලබනවා. ගුරුවරයාට ලබා දෙන වැටුපට වඩා අඩු වැටුපක් මෝසිලාචාර්ය ලබා දෙනවා කියූ සැනින්ම මෝසිලාචාර්යගේ හදවත ඇතුලේ නිදන්ගත කරගෙන තිබුණු අර දුර්ගුණය ඊයට සංගෝ රබර් බෝලයක් වගේ ඉස්මතු වෙලා එයා කියනවනේ අපි දෙන්නා ගුරු ගෝලයෝ බව ඇත්ත. ඒ වුණාට රජතුමනි අපි දෙන්නාගේ වීණා වාදනය සමානයි. ඒ නිසා සමාන වැටුප් දෙන්න ඕන නම් රජතුමනි පරීක්ෂා කර බලන්න වීණා වාදන තරංගයක් පවත්වන්න. ගුරුවරයා සමග තරංග වැදීමේ වරදක් නැත. ඒ සේවුවද මුදල පාදක කරගෙන ගුරුවරයා පහළට හෙළලා තමන් මුදලින් රජ කරන්න බැරවැයම් දැරීමට සිතීම යොදු නැත. මෝසිල චරිතයේ තිබුණු අඳුරු ගති ස්වභාවය පැහැදිලි වෙනවා. එහෙමනම් බුද්ධිල කවියා මෝසිල චරිතයේ මෝසල ගති ලක්ෂණ විතරක් නෙවෙයි මානවීය පුරුෂාර්ථ එකට එකතු කරගත්තා. දැන් අපි ඡේද 4 අවසන් දැන් තියෙන්නේ ඔප්පු කිරීමයි. ඔප්පු කිරීමේදී අපිට හරි සරල කාරණාවක් තියෙනවා. සිංහල 550 ජාතක පොතේ එන බුද්ධිල ජාතකය වස්තු විශේෂ කරගෙන මූලාශ්‍රය කරගෙන නිර්මාණ කරන්න බඳුණු බුද්ධිල කාව්‍යයේ අපිට හමු වෙන මෝසිල චරිතය මේ ජාතක කතාවෙන මෝසිල චරිතයට වඩා වෙනස්. ජාතක කතා කරුවා ධර්මානුකූල ප්‍රතිපත්තියක් කරගෙන බණ කතාවක් කියන සහ මෝසිල චරිතයේ මෝසල කළා. කලාකරුවා බණ කතා කරුවෙක් නෙවෙයි. කලාකරුවාට අවශ්‍ය දෙන්නේ මානසික ස්වභාවය නිර්ණය කිරීම. ඒ කලාත්මක සෞන්දර්යාත්මක යථාර්ථවාදී විශ්ලේෂණය කිරීම. ඒක අරමුණු කරගන්න බුද්ධිල කවියා ජාතක කතාවෙන් මෝසල නොකොට පොදු මානුෂීය පුරුෂාර්ථ නිදීස් බවට පත් කරා. ඔහු ළඟ යහපත් ගති ලක්ෂණ තිබුණා. අයහපත් ගති ලක්ෂණ තිබුණා. යහපත් අයහපත් ගති ලක්ෂණයෙන් යුක්ත වුණු පොදු මානුෂීය පුරුෂාර්ථ ඇති අලුපාට මිනිසෙක් බව බුද්ධිල කවියා විවරණය කළා. ඔය කාරණාවෙන් පුළුවන් අපිට ඔප්පු සිද්ධ කරන්න. තමයි දීර්ඝ සමය සාකච්ඡා කරන සාකච්ඡාවේදී ඔබ දක්ෂ වෙන්න ඕනේ.
යුත්තේ ඔබේ විභාගයේදී පිළිතුරක් ලියන්න ලැබෙන විනාඩි 25ක 30ක කාලය ඇතුළත ලිවීමට තරම් පරිමාණයක් ඔබ ළඟ තබා ගැනීමට ගෝචර කර ගැනීමට ඔබට හැකියාව තිබෙන්න වෙනවා. එහෙමනම් මම මේ දිගින් දිගටම කතා කළ සියලු නිදසුන් අවශ්‍ය නැහැ. ඔබේ කාලයට, ඔබේ ඉඩකඩට, විභාගයේ තරඟයට ඒවා සියල්ල සලකා බලා ඒකට කරපින ආකාරයේ ප්‍රමාණයක් ඔබ ළඟ තබා ගැනීමට ඔබ යොසුළු විය යුතුයි. එහෙමනම් මේ කිව් කාරණා හිතට අරගෙන ඔබ ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න සහ ඔබ හොඳ සූදානමක් ඇති කර ගන්න. ඒ සඳහා ඔබ නැවත සූදානම් අවශ්‍යයි. කියවන්න, ලියන්න, අහන්න, අහලා ඔබ ඔබේ